හොඳයි. දුර පුතාලට පේනවා ඇති අද අපේ පන්තියේ ළමයි සංඛ්‍යාව ඉතාම අඩුයි නේද? ගොඩක් නෑ නේද ළමයි? එකයි ඉන්නේ. හේතුව ප්‍රදේශ ගණනාවකට අධික වර්ෂාව. ඒ නිසා අද අපි පන්තිය පවත්වන්න නෙමෙයි මේ හම්බ වුනේ. ඔයා බලන් ඉන්නවනේ මම රැමදාම අපිට මේ ලින්ක් එකේ වල බොරුවක් කියනවා මාර වැඩේ සර් මාර බොරු කියනවා කියලා එහෙම කියලා හිතයි කියලා. ඉතින් මම ඔයාලට යාළුවෝ වොයිස් මෙසේජ් එක තුනකුත් දැම්මා. දැන් මම ඉන්න ප්‍රදේශයටත් හොඳටම විදුලි කොටමින් පවතින්නේ. වර්ෂාවට බොහොම ආසන්නයේ ඉන්නේ. ඒ නිසා මම සෙනසුරාදා දවස කියන්නේ මට ගොඩාක් කාර්යබහුල දවසක්. සෙනසුරාදා දවසේ මට පන්ති ගොඩක් තියෙන දවසක්. නමුත් මම අද තියෙන පන්තිය හෙට උදේ 5ට හෙට වලට ඉස්කෝලේ නෑනේ. හෙට උදේ 5ට දැම්මා. හෙට උදේ 5 ඉඳලා උදේ 6 7 8 වෙනකම් පැය තුන. මොකද හේතුව අපි ගණිත ගැටලු සාකච්ඡා කරන නිසා මගේ අරුණොත් සමහර ළමයින්ට වැඩ කරගන්න බැරි වෙනවා. මොකද මම රෙකෝඩින් එකක් දෙන්නෙත් නැති නිසා. ඒ නිසා අපි හම්බෙච්ච නිසා මේ මොහොතේ මොකක්වත්ම කරන්න නැතු ඉන්න එකත් හොඳ නැති නිසා පොඩි වැඩක් කරලා පිටි වෙලාවක් වැඩ කරලා පන්තිය නවත්තමු. හෙට උදේ 5ට සියලු දෙනාම එන්න. මම ඔයාට එවල ඇති මේ වෙනකොට ෆෝන් එකට පරිසරයේ ප්‍රශ්න 200ක නිබන්ධනයකුයි ගණිත ගැටලු 200ක නිබන්ධනයකුයි. ඒ පරිසරයේ ප්‍රශ්න 200 කරන්නේ අංකේ දානවා. හරිද? අංක 1. එහෙම කරන්නේ. හොඳද? අංකේ දාලා අංකයට අනුව උත්තරේ විතරක් ලියුවම ඇති. මොකද ඒක මුද්‍රණය කරන්නේ අඩවල වලට දුවන්න එහෙම ඕනේ නැහැ. උදාහරණයකට මේ බලන්න පරිසරයේ ප්‍රශ්නවල අංක 1. ඒකේ උත්තරේ අපි හිතමුකෝ අංක 4 අංක 4ට තිබුණේ සුලන් දිශා දර්ශකය කියලා ඒක ලියන්න. සුලන් දිශා දර්ශකය කියලා ඔහොම ලියන්න. හරි? ඒ විදිහට අපි හිතමුකෝ අංක 2ට ආවේ අභය වැව කියලා. කොට අභය වැව. ප්‍රශ්නය ෆෝන් එකෙන් බලලා අංකේ දැම්ම උත්තරේ ලියනවා. ඒ වගේ ප්‍රශ්න 200 දැන් අද රෑ කරන්න පුළුවන්. දැන් පන්තිය නෑනේ අපේ. අද රෑ එක කරන්න පුළුවන්. ඊට අමතරව මම ඔයාලට ඒවල තියෙනවා ගණිත ගැටලු නිබන්ධනයක්. ඒකෙත් ගැටලු 200ක් තියෙනවා. ඒකෙත් එහෙමයි කරන්නේ. අංකය දැම්ම උත්තරේ ලිව්වා. අංක 2 දැම්ම උත්තරේ ලිව්වා. අංක 3 දැම්ම උත්තරේ ලිව්වා. අංක 4 දැම්ම උත්තරේ. මේ උත්තර ලියන හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ පොඩ්ඩක් වැඩි ඉඩක් තියාගන්න. මොකද ගාන වැරදුනොත් එතන හදන්න ඉඩ ඕනේ නිසා. පැහැදිලි නේද? එහෙම නැත්තම් හදාගෙන යන්න. මං හදද්දි ආයෙ මුලින් ඉඳලා හදමු. එහෙම කරමු. හරි? මොන එන හෝම්වර්ක් දෙක මම ඔයාලට කිව්වා. හරි. දැන් කට්ටිය එකතු වෙච්ච නිසා පොඩි වැඩක් තියෙනවා. අපි මේ වැඩේ පොඩ්ඩක් පටන් අරගෙන කරලා ඉමු. පැයක් හරි වැඩ කරන්න බෑ නැත්තම් හොඳ නෑ නේද? පුළුවන් උපරිම වෙලාවක් කරන්න මෙහෙ එකපාරට වර්ෂා වැඩි වුණොත් මාත් පන්තිය නවත්තනවා. හරිද? හොඳයි. ගන්නකො පැටියෝ ගණන් පොත. ඒක අර දින 20 වැඩසටහනේ මම මේ නිකන් කියා දෙන්නේ නිකන් පොඩි වැඩක් කරන්නේ. හරිද? හෙට උදේ දැම්ම ඒ පන්තිය. හොඳ. ඒතකොට හෙට හවසත් අපිට පන්තියක් තියෙනවා බලමු. හෙට හවසත් වර්ෂාවක් ඇස්සොත් කරන්න දෙයක් ඇත්තෙම නැති වෙනවනේ එතකොට. ඒ නිසා අපි හෙට උදේ කරලෙමු ඉස්සෙල්ලා නේ. කවුරු හරි ළමයින්ට ගොරවන ගතියක් තියෙනවනේ ඒගොල්ලොත් අයින් වෙන්න මේ මම මේ පොඩි කරන වැඩේත් වීඩියෝ එක දාන්නම් ඔයාලට බලන්න. අනක සමහරවල් කන් වල එහෙම අන්ත තියාගෙන ගොරවන නිසා. මම අද ලොකුවට උගන්වන්නේ නැහැ මෙතන. මම පැය භාගයක් විතර වගේ කරලා පන්ති නවත්තනවා. මොකද නැත්තම් දරුවෝ බලන්නේ සර් අනේ ඇයි මේ හැමදාම අපිට පන්ති කරන්නේ නැත්තේ කියලා. එහෙමයි පුතේ හැම දරුවෙක් මුදල් ගෙවලා ඉගෙන ගන්න පවුනේ නේද? ඔයාට වගේම තමයි යාට. ඉතින් මට තමයි ඒකෙන් අපහසුතාවය. කමන්නේ නැහැ. මම ඒක විඳගෙන මම කරන්න. ඉතින් මම හෙට දවසේම ඔයාලත් එක්ක වැඩ කරන්න වෙන. ඒක කමන්නේ නැහැ.
තාලගේ පන්තිය නොකලත් අයියලාගේ ගණන් පන්තිය රැට කරනවා මම පැස්සේ නැත්තම් එක ඈ හොඳයි ලක්ෂණය සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් ඇත ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් ඇත සුජුකෝණාශ්‍රාකාර මුහුණත් 6ක් ඇත වෘත්තාකාර මුහුණත් 2ක් ඇත දාර 6ක් ඇත ඝන වස්තුව මොකක්ද කියලා ඉස්සරහින් ලියන්න විනාඩි 3ක් දෙන්න 4ක් 5ක් දෙන්න සම්පූර්ණ කරන්නකෝ බලන්න විනාඩි 5ක් ඇතුළත රෝණ පුතේ කමන්නේ ලියන්නකෝ ලක්ෂණය මම දෙනවා මේක සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් ඇත. සමචතුරස්‍රාකාර මුහුණත් 6. මොකටද පුතේ එහෙම තියෙන්නේ? ගණකය. ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් ඇත. ඒ මොකටද බැටියෝ? චතුස්තල. අපේ මාස කරන ආදර්ශ පෙරවරු විභාග වලට අදාළ රිපෝට් කාඩ් එක. එහෙම නැත්නම් වාර්තා සටහන මම අද එවනවා ඔයාලට. ඒක මුද්‍රණයක් කරගන්න. එහෙම නැත්නම් පොතක ලියා ගන්න. ඒක කෙරෙන ආකාරයේ ලිපියයි ඒකට මුදල් ගෙවන විදිහයි ඔක්කොම ලිපිය අතරයට මම එවනවා. ඔයාලට පන්තිය නොකරන වෙලාවේ මම ඒ ටික ලියාගෙන පස්සේ විදුලි කොටන්න විතරක් ටයිප් කරලා මම එවන්නම්. සුජුකෝණාශ්‍රාකාර මුහුණත් 6ක් ඇත. ඝනකාව්‍ය. වෘත්තාකාර මුහුණත් 2ක් ඇත. දාර 6ක් ඇත. දාර 6ක් තියෙන්නේ මොකටද? ඝනකයට ඝනකාභයට සිලින්ඩරයට නෑ. මට මතකයි මෙන්න මෙහෙම එකක් අපි ඉගෙන ගත්තා. 1 2 3 4 5 6 මොකද්ද පැටියෝ මේ? චතුස්තලය. සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් ඇත ඝනකය. ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් ඇත චතුස්තලය. සුජුකෝණාශ්‍රාකාර මුහුණත් 6ක් ඇත ඝනකාභය. වෘත්තාකාර මුහුණත් 2ක් ඇත සිලින්ඩරය. දාර 6ක් ඇත චතුස්තලය. ඊළඟට හරිද? එදස්ක අපිට වර්ෂාවෙන් ගොඩක් බාධා නේද? කමන්නේ නැති අපි උදේට කරමු. යන්නේ හෙට සෙන්සුරාදා කවුරුත් මුකුත් වැඩ දාගන්න එපා ඈ. උදේ 5 වෙනකොට ලෑස්ති වෙන්න හෙට උදේ 5 වෙනකොට පන්තිට සම්බන්ධ වෙන්න. උදේ ගණිතකට උදේ පාන්දර ගණිතකටලු කරන එකත් හොඳයි නේද? දෙම්ම ගණිතකටලු කරද්දි උන්ට මතක හිටිනවනේ. චුට්ටක් ඉතින් අර නැගිටිනකොට අමාරුයි. ඒකට අද කලින් නිදා ගන්න. හරි? අද රැයට පොඩ්ඩක් වේලස්සනින් නිදා ගන්න. ඇස්සත් එක්ක හොඳ නිදා ගන්නත් පුළුවන් කට්ටියට නේද? හොඳ. වේලස්සනින් නිදාගෙන උදෙන් අවදි වෙන්න. හොඳයි? එලාම් එකක් එහෙම තියන එලාම් දෙකක් තුනක් විතර දෙන්න. එතකොට ඇහැරේ මොකක් හරි. ලක්ෂණය සමචතුරස්‍රාකාර මුහුණත් 6ක් ඇත. ඝන වස්තුව ඝනකය. ත්‍රිකෝණාකාර මුහුණත් 4ක් ඇත. ඒ මොකද්ද පැතියෝ? චතුස්තලය. සුජුකෝණාශ්‍රාකාර මුහුණත් 6ක් ඇත. ඝනකාභය. වෘත්තාකාර මුහුණත් 2ක් ඇත. සිලින්ඩරය. දාර 6ක් ඇත. චතුස්තලය. මම මේක මකන්නද? කමක් නැද්ද? මන්දිල් දොම්පෙට වහිනවද? මම මන්දිල්ගේ මයික් එක ඔන් කරනවා. මන්දිල් මයික් එක ඔන් කරන්න පුතා. ඔන්න නෑ නේ. වහිනවද පුතේ ඔයාලට? ඔව් වහිනවා සර්. බලමු.
ऑफ करන්න බැටිය. සඳුරට වහිනවද පුතා? සඳුරු නෑ නේ. හරි. සුජාන් සදමි. සුජාන් කියලා සම්බන්ධයෙන් සදමි නේද? ඒ මොකද අයියාගේ නමින් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඔයගේ දියා. පවන් මොකද තත්ත්වේ? ගොරවනවද වහිනවද? පොඩ්ඩයි නෑ. හරි ඔන් කරන්න මයික් එක. සර් ගොරවනවා සර් වහින්නේ ගොරවනවා සර් වහින්නේ නෑ. මම ගොරවනවද? බලන්නකො පවන් කිව්ව කතාව. සර් ගොරවනවලු වහින්නේ නෑ. මම ගොරවනවද නෑනේ. හරි හරි බලමු ආ. පවන්ලට ටිකක් ආසන්න තැනක තමයි මමත් ඉන්නේ නේද? පවන් ඉන්න තැන ඉඳලා කිලෝමීටර් 5ක් 6ක් ඈතින් තමයි මමත් ඉන්නේ. හරි නම් මම බෝඩ් එක මකනවා. right. අපි තා පොඩි අභ්‍යාසයක් කරලා නවත්තමු පුතේ ඈ. අනිත් තැන නැත්නම් සදා මම මේකේ වුණාට වීඩියෝ එක දානවා අනිත් තැනත් බලන්න. හෙට උදේ 5ට අපි හම්බ වෙමු ආ. right. හොඳයි. මෙන්න හිස්ටන් පුරවන්න. ලියන්න. හිස්ටන් පුරවන්න. ගණකයක ඇති දාර ගණන 1 ස්ථානක් කි දෙවෙනි එක චතුස්තලයක හිස්තැනක් 6ක් ඇත. 3 ගණකාභයක ප්‍රතිවිරුද්ධ මුහුණක් ය. සිලින්ඩරයට මුහුණත් කි. පස්වෙනි මුහුණත් හතරක් ඇති වේ. ශීර්ෂ හතරක් ඇති ඝන වස්තුව නම් වේ. ගණකයක ඇති දාර ගණන හිස්තැනක් කී. චතුස්තලයක හිස්තැනක් 6ක් ඇත. ගණකාභයක ප්‍රතිවිරුද්ධ මුහුණක් ය. සිලින්ඩරයට මුහුණත් කී. මුහුණත් 4ක් ඇති ඝන වස්තුව වේ. ශීර්ෂ 4ක් ඇති ඝන වස්තුව නම් වේ. හැමෝම උත්තර ටික ලියමු බලන්න ඉක්මනින් පුළුවන් තරම් ඉක්මනින් උත්තර ලියමු. ඊට උදේ සියලු දෙනාම උදේ 5ට පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. මොකද ගණිත ගැටලු දෙවෙනි කොටසෙන් සාකච්ඡා කරන පුතේ මග අරින්න එපා.
උදේට වහින එකක් නැහැ. ඉතින් මේ වහින කාලේදී මේ වැස්සනේ අනිවාර්යයෙන්ම නේද? අපි බලමු ප්‍රශ්න පත්‍ර වැඩමුළුව ගොඩක් වෙලාවට මම සෙනසුරාදා සහ ඉරිදා උදේට තමයි දාන්න හිතාගෙන ඉන්නේ. ඉස්කෝලේ තිබුණත් ඒක අපිට ගැටලුවක් නැහැ. මොකද නැත්තම් ඉස්කෝල ප්‍රශ්නෙත් එක්ක අපිට සමහරට කරගන්න අමාරු වෙන නිසා. සෙනසුරාදා ඉරිදා උදේ දානවා ඒ වැඩසටහන. ඊට පස්සේ සිකුරාදා සහ සඳුදා රෑ දානවා. සිකුරාදා රෑ, සඳුදා රෑ, සෙනසුරාදා උදේ, ඉරිදා උදේ. එහෙම තමයි වැඩසටහන හදන්නේ මම. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ, කාටවත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉස්කෝලේ තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. සමහර අපි රෑනේ කරන්නේ. සිකුරාදා රෑ කරන්නේ. සෙනසුරාදා උදේ ඉස්කෝලේ, සෙනසුරාදා ආයි පන්ති තියෙන්නේ. ඉරිදා උදේ තමයි තියෙන්නේ. ඒතකොට ඉරිදා සෙනසුරාදා උදේ මුකුත් දාගන්න එපා දැනට. ඒ දෙක ෆ්‍රී තියාගන්න. ගණකයක ඇති දාර ගන්න මම ඒට අදාළ සම්පූර්ණ ලිපිය හෙට හෝ අනිද්දා හෝ අද රෑ හෝ දානවා. හොඳේ. ගණකයක ඇති දාර ගණන. ගණකයකට දාර කීයක් තිබුණාද? 12යි නේද? චතුස්තලයක 6ක් ඇත. මොනවාද අපි දැන් ඉගෙන ගත්තේ දැන් පොඩ්ඩකට කලින්? දාර. ගණකාභයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සමානය. සිලින්ඩරයට මුහුණත් දෙකකේ උඩයි යටයි විතරයි මුහුණත් දෙක තියෙන්නේ. මුහුණත් 4ක් ඇති ඝන වස්තුව චතුස්තලය වේ. ශීර්ෂ 4ක් ඇති ඝන වස්තු. මුහුණත් 4ක් ඇති ඝන වස්තු. ඒකත් චතුස්තලය. ශීර්ෂ 4ක් ඇති ඝන වස්තු. ඒකත් චතුස්තලය. චතුස්තලය නම් අපි මේවා බාහ්‍ය පරිසරයේ තියෙන උදාහරණ අරන් පළවෙනි දින 20 ඇතුළේ ලොකුවට කතා කරානේ. සැමන්ටින්, ගඩොල් කැට, දාදු කැට, බෝල ඒවර අපි ලොකුවට කතා කරා මේවා ඈ. ටිකක් තියෙන ලියමුද? ගණකයක ඇති දාර ගණන 12ක්. චතුස්තලයක දාර 6ක් ඇත. ගණකාභයක ප්‍රතිවිරුද්ධ මුහුණත් සමානය. සිලින්ඩරයට මුහුණත් 2කි. මුහුණත් 4ක් ඇති ඝන වස්තුව චතුස්තලයේ වේ. ශීර්ෂ 4ක් ඇති ඝන වස්තුව චතුස්තලයේ වේ. අත්වෙනි එක. මම ප්‍රශ්න පත්‍ර කණ්ඩායම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ආදර්ශ පෙරහුරු විභාග කණ්ඩායම කියලා කණ්ඩායම හදලා ළමයි කීප දෙනෙක් මේ වලටත් මම එකට ඇඩ් කරලා තියෙන්නේ. වක්‍රදාර සහිත ඝන වස්තුව ස්ථරක් වේ. දාර 12 බැගින් ඇති ඝන වස්තු 2 වේ. ගණකාභයේ ඇති ශීර්ෂ ගණන විනාඩි 3ක් දෙන්නම් හදන්න. වක්‍රදාර සහිත ඝන වස්තුව වේ. දාර 12 බැගින් නැති ඝන වස්තු 2 වේ. ගණකාභයේ ඇති ශීර්ෂ ගණන ස්ථනක් කි.
කල්පනා කරලා මොන කමෙන් කරමුවා. හොඳයි බලමු. වක්‍රධාර සහිත ඝන වස්තුව වේ. මොකද්ද පැටියෝ? සිලින්ඩර්. ධාර 12ක් බැගින් නැති ඝන වස්තු දෙක. ඝනකය හා ඝනකාභය ඝනකාභයේ ඇති ශීර්ෂ ගණන කි. ඝනකාභයට ශීර්ෂ 8යිනේ. මුළු 8යිනේ තිබුණේ. මෙහෙම ගත්තොත් එහෙම ඝනකාභය ඔයාලට මතකයිනේ නේද පුතේ මේ ඝනකාභය මෙහෙම ඇන්දොත් අපි මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි ශීර්ෂ 8යි. ඒක හොඳට මතක තියාගන්න පුතේ. විභාගෙදී ඔයා කරගන්න බැරි වුණොත් අපරාධයක්. මෙච්චරක් මහන්සි වෙලා නිසා කවුරුත් විභාගෙදී කලබල වෙන්න එපා. ඕන කමින් කරන්න. හොඳයි. මම බෝඩ් එක මකන්නද? බොහොම හොඳයි. අපි යමු එහෙනම් තවත් ගැටළු වර්ගයකට. ගෝණියක සීනි එවලියන්න ගෝණියක සීනි 15යි kg 275 g ඇත. එයට තවත් සීනි 20යි kg 800යි g දමයි. දැන් ගෝණියේ මුළු බර ගෝණියක සීනි කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 275ක් ඇත. එයට තවත් සීනි කිලෝග්‍රෑම් 20යි ග්‍රෑම් 800ක් දමයි. දැන් ගෝණියේ මුළු බර කොපමණද කියලා අහනවා. කල්පනා කරලා හතුම් බලන්න.
අර පැටියෝ හදමු ටක් ගාලා මේකදී අපි මෙහෙම කරමු. kg කියලා මෙතනින් දාගමු. g කියලා මෙහෙම දාගමු. 15යි kg 275 නේද? 15යි kg 275 g. ඒකට තවත් 20යි kg 800යි g තමයි. දැන් ගෝණී මුළු බර කොහොමද කියලා අහන්න. 5යි 7යි 8යි 2යි 10න් බිඳුව දානවා. ඉතිරි එකක් 5යි 1යි 6යි 2යි 1යි 3යි. 5යි 7යි 8යි 2යි 10න් බිඳුව ඉතිරි එකක් 5යි 1යි 6යි 3. එතකොට මෙතන එනවා පැටියෝ 36යි kg 75යි g. ඊළඟ ගාන අංක 2. හාල් ගෝණියක හාල් 25යි kg 750ක් තිබුණා. එයින් 10යි kg 80යි g විකුණු ලැබුවේ නම් ඉතුරු හාල් වල බර කොපමණද? හාල් ගෝණියක හාල් කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 750ක් තිබුණි. එයින් කිලෝ 10යි ග්‍රෑම් 80ක් විකුණු ලැබුවේ නම් ඉතුරු හාල් වල බර කොපමණද කියලා අහනවා. හාල් ගෝණියක හාල් තිබුණාට මෙච්චර. එහෙනම් මේක දාගමු. kg g 25යි 750. අඩු කරමු 10යි ග්‍රෑම් 80. අඩු කරමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. 15න් 8ක් 7යි. මෙතන දැන් 6යි. 5න් බිඳුවක් 5යි. 2න් එකක්. හරිද බලමු. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. 15න් 8ක් 7යි. මෙතන දැන් 6යි. 5න් බිඳුවක් 5යි 2න් එකක් එක. ඒකට පුතේ 15යි kg 670යි g. හරිද පැටියෝ මකන්නද බෝඩ් එක? තුන්වෙනි ගණන. තේකොළ 25යි kg 750යි g කින් 10යි kg
800යි ජී විකුණුවේ නම් ඉතුරු තේ කොළ ප්‍රමාණය අපමණයි. තේ කොළ 25 kg 750කින් 10 kg 800යි විකුණුවේ නම් අර ඉස්සෙල්ලා ගානේ වගේමයි පොඩි වෙනසයි තියෙන්නේ. ඉස්සෙල්ලා 80 10 kg 80යි මෙතන 10 kg 800යි. kg දැම්ම 25යි kg 750 කින් 10යි kg බිංදුවෙන් බිංදුවක් බිංදුවයි පහෙන් බිංදුවක් පහයි 17න් 8ක් 9යි මෙතන 4යි මෙතන 1 බිංදුවෙන් බිංදුවක් බිංදුවයි පහෙන් බිංදුවක් පහයි 17න් 8ක් 9යි 4න් බිංදුවක් 4යි එකෙන් 1 14යි kg 950යි g. එහෙම නැත්නම් ඉතින් අපි පෙළපොත් ආවරණය පාන්දර 4ට පටන් ගමු. පාන්දර 4 ඉඳලා 6 වෙනකම් පෙළපොත් ආවරණය කරනවා. පැය දෙකයි. 4ට පටන් ගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මෝ සර් අපිට නම් උදේ නැගිටින්න බෑ කියයි දන්නේ කට්ටිය. පුළුවන් නැගිටලා බලමුකෝ. 25 kg මෙහෙමයි ඉතින් වැඩේ. 25 kg 750 g වලින් 10යි kg 800ක් අඩු කරනවා. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, පහෙන් බිංදුවක් පහයි, 17න් 8ක් 9යි, 4න් බිංදුවක් 4යි, එකෙන් එකක් 14යි kg තුරු තේ කොළ ප්‍රමාණය. පනස්පහයි kg 250 g ප්‍රමාණයක් විකුණු විට ඉතිරි ප්‍රමාණය එළවලු 80යි kg 500 ප්‍රමාණයකින් 55යි kg 250 ප්‍රමාණයක් විකුණු විට ඉතිරි ප්‍රමාණය කොපමණද? අඩු කරන්න. කොහොම හරි කමන්නේ අපේ පුංචි දරුවන්ගේ මානසිකත්වයවත් අඩුම තරමේ හරියන්න ඉස්කෝලේ පොඩි දවසකට හරි පටන් ගන්න එක හොඳයි. පුංචි දරුවෝ ගොඩක් මානසික පීඩාවකින් ඉන්නේ මේ වෙලාවේ. ඔය දූල පුතාලා ඉස්කෝලේ ගියාම බොහෝම පරිස්සමට මාස් දෙකක් දාන්න, සැනිටයිසර් පාවිච්චි කරන්න, ටීචර්ස්ලා කියන පිළිවෙලට ඉන්න, යාළුවෙක් එක්ක කෑම බෙදා දාන්න කන්න යන්න එපා. එහෙම වුණොත් අපිට කොහොම හරි ඉස්කෝලේ පවත්වාගෙන යන්න පුළුවන්. මම කැමතියි අත්‍තරම ඔයාලා ඉස්කෝලේ යනවනම් සෙල්ලම් කරන්න, දුවලා පනින්න, ගාථා කියන්න, සින්දු කියන්න, කවි කියන්න, ඒ දේ ලැබෙන එක හොඳයි විභාගය ආසන්නේ. පරිස්සම් වෙන්න. අපේ පන්ති වල කිසිදු බාධාක් නැහැ. අපි ඒකට බාධාක් නොවන විදිහට කාලසටහන හදාගමු. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. පරිස්සමෙන් ගිහලා පරිස්සමෙන් එන්න. හොඳට කල්පනාවෙන් ගිහින් අපි කොහොම වුණත් මේ කොවිඩ් එක ජය ගන්න එපා. ඉනේ කොවිඩ් වලට මුල් තැන දීලා ඉන්න බැහැනේ. ඒ නිසා මේ හැමදේම සමබරව කල්පනාකාරීව කරගෙන එන්න. ඉතින් අපි බලමු. එන්න යහපත් විදියට මුණ දෙමු. හොඳයි.
kgg 80යි kg 500න් 55 250ක් අඩු කරන්න. බිංදුවෙන් පොඩ්ඩක් බලමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. මෙහෙට එකක් දෙනවා 10යි 10න් 5ක් 5යි. දැන් මෙතන 5ක් නෑ 4යි 4න් 2ක් 2යි. ඒ කතාව එතනින් ඉවරයි. මෙහෙන් ගේනවා එකක්. 10යි 10න් 5ක් 5යි. අන්න වැරදිලා. දැන් මෙතන 7යි 7න් 5ක් 2යි. 25යි 250යි. හොඳයි දුවේ පුතේ. අපේ පැත්තට වර්ෂාව ටිකක් වැඩිපුර වහිනවා. තමයි අපේ 300 ගානකින් 95යි සම්බන්ධ වෙලා තියෙන්නේ. මම ඔයාලට එවලා තියෙනවා පේපර් දෙකක්. එකක් තමයි ගැටළු පේපර් එක ගැටළු 200ක් පරිසරය පොතක් එවලා තියෙනවා. දැන් එවලා ඇති ෆෝන් එකට. ඒක දැන් කරන්න. අපි නැවත හම්බු වෙන්නේ හෙට උදේ පාන්දර 5ට. අපි දැනට එනම් පන්තිය නවත්තමු. හෙට උදේ 5ට අපි සියලු දෙනා හමු වෙමු. හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සමෙන්. ආයුබෝවන් ජය වේවා. හෙට උදේ 5ට නැගිටිමු. 5ට කලින් නැගිටලා 5ට සම්බන්ධ